රටක සංවර්ධනය ගැන කතා කරද්දී ඒ රටේ සංවර්ධනය බලපාන වැදගත් සාධකයක් තමයි රටේ මිනිසුන්ගේ සෞඛ්‍යය. අපේ සෞඛ්‍යයට පවුලෙන් ලැබෙන පිටුවහල අතිමහත්. පවුලක සෑම සමාජිකයාගේම සෞඛ්‍ය අවසානයේ මේ මුළු මහත් රටේ සෞඛ්‍ය තීන්දුව කරනවා. අද ඔබ සෑම දෙනෙක්ම තමන්ගේ මේ සුන්දර පවුල, යහපත් පවුල පිළිබඳව සිහිනයක් දකිමින් සිටිනවා. පවුලක ගුණාත්මක භාවය, යහපැවැත්ම තීන්දුව කරන්නේ මේ පවුලේ ඉන්න අඹුසැමියන් වන ඔබ සැමයි. මේ අඹුසැමි සම්බන්ධතාවය යහපත් එකක් වීම මේ පවුලේ සෞඛ්‍ය දියුණු කරන්න දායක වෙනවා. යහපත් අඹුසැමි සම්බන්ධතාවය ඔබ දෙදෙනාට පමණක් නෙවෙයි. ඔබේ දරුවන්ගේ වර්ධනය, සංවර්ධනය, ඒ අයගේ යහපැවැත්ම වගේම දරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන වැදගත් සාධකයක්. මේ පවුලේ අඹුසැමි සම්බන්ධතාවය දෙදෙනාගේම වගකීමක්. මේක එක්කෙනෙක්ගේ වගකීමක් විතරක් නෙවෙයි. ඒ නිසා පවුල යහපැත්තනක් බවට පත් කරගන්න එක අපි දෙදෙනාගේම. එහෙනම් මේ අඹුසැමි දෙදෙනාගේම වගකීම. නමුත් මේ පවුලේ යහපත් අඹුසැමි සම්බන්ධතාවයට විවිධ සාධක හින්දා බලපෑම් වෙන්න පුළුවන්. විවිධ හේතු හින්දා මේ පවුලේ තිබෙන මේ අඹුසැමි සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. අන්න එවැනි හේතු සොයා බලමින් ඒවා පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිමින් ඒ හේතු සඳහා නිසි පිළියම් යෙදීම යහපත් පවුලක්, යහපත් අඹුසැමි සම්බන්ධතාවයක් සඳහා මනා පිටුහලක් වෙනවා. මෙහි අරමුණ වන්නේ ඔබේ පවුල අන්න එවන් යහපත් පවුලක් බවට හරවා ගැනීමට. ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය යහපත් අඹුසැමි සම්බන්ධතාවයක් බවට දියුණු කර ගැනීමට අවශ්‍ය කරන පිටුවලය ලබා දීමයි. යහපත් අඹුසැමි සම්බන්ධතාවයක් සඳහා එකිනෙකා කෙරෙහි තිබිය යුතු ගුණාංග කීපයක්ම තිබෙනවා. එයින් එක් ප්‍රධාන ගුණාංගයක් තමයි මේ ඔවුනොවුන් එකිනෙකා අතර තිබිය යුතු ආදරය. අපි සාමාන්‍යයෙන් විවාහ වෙන්නේ මේ ආදරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි. නමුත් අපි කතරම් දුරට මේ ආදරය අපේ පවුල තුල එකිනෙකා කෙරෙහි පවත්වාගෙන යනවාද කියන්න අපේ පවුලේ යහපැවැත්ම තීන්දුව කරන ප්‍රධාන සාධකයක්. ඒ වගේම එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවයත් ඉතාම වැදගත්. පවුලක ස්වාමියාද භාර්යාවද වඩා වැඩියෙන් ගෞරවයට පාත්‍ර විය යුත්තේ කියන තර්කය පවුලක සුවය බිඳ දමනවා. ස්වාමියා භාර්යාව කියන දෙදෙනාම අපි ගරු කරන්න ඕනද? ඒ නිසා එකිනෙකා කෙරෙහි තියෙන මේ ගෞරවය පවුලක් ශක්තිමත් වෙන්න, පවුල යහපත් තැනක් බවට පත් වෙන්න ඉතාම වැදගත් දායකත්වයක් සපයන. ඒ වගේම තමයි අද සමාජයේදී අපි හැරලා බැලුවම අපිට පේන ඉතා වැදගත් දෙයක් තමයි මේ ගොඩාක් පවුල්වල තියෙන මේ යහපැවැත්ම සුන්දරත්වය බිඳ වැටෙන්න බලපාන දෙයක් තමයි මේ විශ්වාසය රැකීම සහ විශ්වාසය පවත්වාගෙන යන්නේ ගැටලුව. මේ විශ්වාසය බිඳ වැටීම, එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් තොරව හැසිරීම, පවත්වා ඇති විශ්වාසය රැකීමට අපි නොපෙළඹීම. මෙන්න මේ කියන සාධක නිසා අද බොහෝ පවුල්වල ගැටලු ඇති වෙලා තියෙනවා. එබැවින් පවුල අඹුසැමියන් වශයෙන් තිබිය යුතු ඉතා වැදගත් ගුණාංකයක් තමයි මේ විශ්වාස කිරීම සහ එකිනෙකා මේ විශ්වාසය රැකීම. ඒ වගේම තමයි තවත් වැදගත් ගුණාංගයක් තියෙනවා. ඒ තමයි මේ එකිනෙකාගේ ස්වාධීනත්වයට ගරු කිරීම. අපි මිනිස්සු හැම කෙනෙක්ම තමන්ගේ නිදහසට ගරු කරනවා. ස්වාධීනව දෙයක් කිරීමට ලැබීම මිනිස්සුන්ගේ සෞඛ්‍යයේ ඉතා වැදගත් සන්දිස්ථානයක්. එබැවින් පවුලක අඹුසැමියන් දෙදෙනාගේම විශේෂම මානසික සුවය වර්ධනය වෙන වැදගත් දෙයක් තමයි මේ එකිනෙකා කෙරෙහි මේ ස්වාධීනත්වයට ඉඩ ලබා දීම සහ ඒට ගරු කිරීම. ඒ වගේම මේ එකිනෙකාව අගය කිරීමත් පවුලකදී ඉතාම වැදගත්. ඉතා කුඩා දේවල් වලදී පවා, ඉතා කුඩා සාර්ථකත්වයන් පවා අගය කිරීම මගින් මේ පවුල සුන්දර තැනක් බවට පත් කර ගැනීම හැකියාව තිබෙනවා. දැන් අපි මදක් මේ වීඩියෝ පටය නරඹා බලමු අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ.
කසුන් මල්ලි. වසන්ති අක්කා. මොකද මේ කලබල වෙනවා වගේ? මොකද ප්‍රශ්නයක් වද්ද? ප්‍රශ්නේ විසඳ ගන්න තමයි මම මේ ආවේ. කෝ ඔයාගේ බිරින්දා ඉන්නවද? එන්නකෝ ගෙට යන්න. ගෙට ගිහලා කතා කරමු. තේජා තේජා මේ වසන්ති අක්කා ඇවිල්ලා. වසන්ති අක්කට අපි මතක් වෙලා තියෙන්නේ. ඔව් මතක් වෙලා තමයි මම මේ ආවේ. මං හිතාගෙන හිටියේ ඔයා මගේ හොඳම යාළුවෙකුටත් වඩා මගේම සහෝදරයක් කියලා. එහෙම හිතපු මට මෙහෙම කරලා මදි නංගි. මේ වසන්ති අක්කා කියන දෙයක් පැහැදිලිව තේරෙන්න කිව්වනම් හොඳයි. ඔව් කියලා යන්න තමයි මම මේ ආවේ. තමුන්ගේ හාමිනේගේ බොරු එස්මුණ ගලවලා යන්න මම මේ ආවේ. දන්නවද ඊයේ තමුන්ගේ හාමිනේ ඔෆිස් යනවා කියලා ගියේ කොහෙද කියලා? ඉතින් තේජා කොහෙ ගියත් වසන්ති අක්කයි මේ කලබලෙන්. තේජා කොහෙ ගියත් මට නම් කමක් නැහැ තමයි. ඒ වුණාට මේ හාමිනේ ඊයේ ජෝඩු දාලා ගිහින් තියෙන මගේ මිනිස්සව දැලේ දාගෙන ගෙස්ට් හවුස් එක ඇතුළට යද්දි තමයි මගේ යාළුවා දැකලා තියෙන්නේ. මේව මහ පොළොන උහුලන අපරාධ දෙයියනේ. අනේ මොකද්ද කසුන් මේ වෙන්නේ? මේ වසන්ති අක්කේ මෙතන මොකක් හරි ලොකු පටලැවිල්ලක් වෙලා දිනවා. මම හොඳටම දන්නවා මගේ තේජා කියන්නේ කවුද කියලා. අක්කා ටිකක් සංසුන් වෙන්නකෝ. අපි මේ ගැන ටිකක් කතා කරමු. මම මේ ආවේ තේජාගේ චරිත සහතිකය අහන් ඉන්න නෙමෙයි. අක්කා ටිකක් වාඩි වෙන්නකෝ. තේජා ඊයේ කිසිරේයත් එක්ක වාහනේ ගියා කියලා මම හොඳටම දන්නවා. තේජාව කඩුවෙල ස්ටෑන්ඩ් එකෙන් බස්සලා ගියා කියලා තේජා මට කිව්වා. ඒක මහ ලොකු දෙයක් නෙවෙයිනේ අක්කේ. අක්කා මග යනකොට දැක්කනම් මාත් අක්කව වාහනේ දාගෙන යන්නේ නැද්ද? වාහනේ ගිය එක ලොකු දෙයක්ද පොඩි දෙයක්ද කියලා මට උගන්වන්න ඕනේ නැහැ. එතනින් එහා ටිකයි අසික්කිත. කොළ පාට සාරියක් ඇඳගෙන ගියේ කිව්වා. ඔය අපූර්වට වනලා තියෙන්නේ වැලේ. අක්කා කලබල වෙන්න එපා. ඇයි මේ කිසිම පදනමක් නැතුව තීරණ වලට එන්නේ? තේජාගේ සාරිය වැලේ වන්ලා තිබ්බා කියලා අක්කා ඔච්චර ලොකු තීරණයක් ගන්නවද? තේජා ඊයේ හිටියාගේ ඔෆිස් එකේ. ඊටත් තේජා ඇඳගෙන ගියෙත් නිල් පාට සායකුයි හැට් එකකුයි. මම්ම තමයි ඇඳුම් ටිකක් අයන් කරලා දුන්නේ. ඔයා කිසිරයකින් මේක නැහුවද? නෑ තාම. හැන්දෑවට ආවහම උන්දවත් අල්ල ගන්නයි ඉන්නේ. අක්කා පොඩ්ඩක් හිතන්න එපා කලබල වෙන්න කලින්. මට තේජා විශ්වාස වුණාට ඔයා තේජා විශ්වාස කරන්න ඕනේ තමයි. ඒත් අක්කේ ඔයාට කිසිරි අයව විශ්වාස කරන්න පුළුවන්. අපි දන්නවා හොඳටම ඔය දෙන්න කොච්චර ආදරෙන් දින්නේ කියලා. ඒ වගේම ඔයා දන්නවනේ අපි දෙන්න කොච්චර ආදරෙන් දින්නේ කියලා. ඔයාට නිකමටවත් හිතුන්නේ නැද්ද මේක කාගේ හරි උගලක් කියලා? අපි දෙගොල්ලොන්ගේ සතුට විනාශ කරන්න කරපු ප්ලෑන් එකක් කියලා. ඇත්තටම ඔයාට කෝල් කරේ කවුද? ඔයාගේ යාළුවෙක්ද? නංගි කතා කරපු කෙනා කිව්වේ මගේ යාළුවෙක් කියලා. මට වැඩි විස්තර අහන්න තරම් සිහියක් ආවේ නැහැ. මේ පැත්ත බලනකොටම ඔයාගේ කොළපාට සාරිය දැක්ක ගමන් මගේ හිමල රත් වුණා. මට මං කවුද කියලාත් අමතක වුණා. මං කලබල වුණා නංගි. අක්කේ මමම කිසිරෙයියත් එක්ක මේ ගැන කතා කරන්න. කෝකටත් කාටද මේ අපි අමාරුවේ දාන්න බරපතල උමනාවක් තියෙන කියන එක දැනගන්න එකත් හැඟට ගුණයිනේ. ඒක අයියයි මායි කරන්න. කෝකටත් ඔය දෙන්නම විපරමෙන් ඉන්නකෝ. හොඩුවාවක් ලැබෙයිද කියලා. අනේ මල්ලි. අනේ තේජනංගි මාත් එක්ක තරහ වෙන්න එපා. මට දුකයි වෙච්ච දේ ගැන. කිසිරිගේ මූණ බලන්නත් මොකද්ද වගේ. මං හිනා ගිහින් ඉන්න. තේජ මේ අහන්න. මේ මුළු ලෝකෙ මිනිස්සු ඔයාට විරුද්ධව කොච්චර චෝදනා කළත් මම ඒව පිළිගන්නේ නැහැ. මොකද ඒ කාටත් වඩා හොඳට මම ඔයා ගැන දන්නවා. මට හරි සතුටුයි කසුන්. මට හිතෙන්නේ මං හරි වාසනාවන්තයි කියලා. ඔයා වගේ වටින කෙනෙක් ලබන්න. දැන් ඔබ දුටුවේ එදිනදා ජීවිතයේදී අපි බොහෝ දෙනෙක් බොහෝ පවුල්වල සිදුවන සිද්ධියක්. නමුත් මදකට ඔබ සිතුවා නම් මෙවැනි සිදුවීම් වලදී අපි කෙසේද හැසිරිය යුත්තේ? පවුලක ස්වාමි පුරුෂයා භාර්යාව වශයෙන් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට, මෙවැනි සිදුවීම් වලින් පවුලට ඇතිවන බලපෑම වළක්වා ගැනීමට
අපි ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මං හිතන්නේ අපිට බොහෝ දේවල් හිතන්න බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් අද ලැබුණා. පවුලක අඹුසැමියන් අතර තිබෙන ශක්තිමත් බැඳීමට බලපාන දෙයක් බවට මම ඔබට කලින් පැවසුවා මේ විශ්වාසය. එකිනෙකා කෙරෙහි පවතින විශ්වාසය. අප සමාජයේ බොහෝ පවුල්වල මෙවැනි සිදුවීමක් වුණාම එය ගැටලුවක් බවට පත් කරගෙන පවුල්වල තියෙන සතුට නැති කරගෙන පවුල් වෙන්වීමට පවා පෙළඹෙන්න මෙවැනි සිදුවීම් පාදක වෙනවා. නමුත් වාසනාවකට තේජගේ කසුන්ගේ පවුලේ ඒ දෙදෙනා අතර තිබ්බ බැඳීම, අන්‍යෝන්‍ය ආදරය, එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය, ඒ විශ්වාසය රැකීම හොඳ තැනක තිබූ නිසා අදටත් තේජයි කසුන් සතුටින් ජීවත් වෙනවා. පවුලක සුන්දරත්වයට බලපාන එකිනෙකාගේ ස්වාධීනත්වය රැකගන්නේ කොහොමද? ඒ ස්වාධීනත්වයට ගරු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට සිතා බලන්න මේ රූපපෙළ අපිට උදව් වෙයි. ආයේ ඇත්තද සුරම්මයා? ඉතින් හැමදාම නෙවෙයිනේ. අපි ආයෙත් අහලා බලමුද? අනේ මටත් හරිම දුකයි. ඇත්තද? හරි. මං නුවන්ටත් කියන්නම්කෝ. හොඳයි. මං ඔයාලට ආයි කෝල් එකක් ගන්නම් සුරම්මයා. නුවන් මගේ වැඩපළ යාළුවා සුරම්මයා එයා කෝල් කළේ. මට මතකයි. අපේ වෙඩින් එක දවසේ ඔයා මට අඳුන්ලා දුන්නා මතකයි. ඉතින් මොකද යාළුවා කියන්නේ? නුවන් ඔයා දන්නවනේ හැම අවුරුද්දෙම අපේ වැඩපළින් ට්‍රිප් එකක් යනවා. උදේ ගිහලා හවස එන එක. ට්‍රිප් එකක් කිව්වට කොහේ හරි හොඳ හෝටල් එකකින් කැම ටිකක් කාලා ටිකක් විනෝදෙලා එන්න යන ගමන. ඇත්තද? වෙනස කරත් එක්ක හොඳයි නේ. දැන් කොහෙද යන්නේ? මේ පාර නම් යනවා කිව්වේ ගාල්ලේ. බීච් එකටත් යනවා කිව්වා. යන හැමෝටම අනිවාර්යයෙන්ම එහෙට කියන්න කිව්වා. ලිස්ට් එක හදන්නත් තියෙනවනේ. ඔයා ඉතින් නම දුන්නාද? මට දැන් ඉස්සරහගේ තනි තීරණ ගන්න බෑනේ. මං කෝ ඔයාගෙන් අහලා කියන්නම් කියලා. ඔයා එහෙම කිව්වෙක් ගන්නම් ඔතලා මට ගොඩක් සතුටුයි. හැබැයි ඉතින් අපි බැන්දා කියලා ඔයාගේ සතුටට බාධා ගන්න මං කැමති නෑ. ඔය ට්‍රිප් එක සෝදානම් කරලා තියෙන්නේ ඔයාලගේ මනසට පොඩි විවේකයක් දෙන්නත් එක්කනේ. ඔයා ගිහින් එන්න. හැබැයි පරිස්සමට හොඳද? ඒ වුණාට මට ඔයා නැතුව යන්න දුකයි. ඒත් වැඩපළයාට විතරනේ යන්න දෙන්නේ. එක දවසේ නැදලා ඔයා ගිහින් එන්න. දැන් කවදද යන්නේ? 23. ඒ කියන්නේ ලබන ඉරිදා. ඉරිදා කියන්නේ ඉතින් මගේ නිවාඩු දවසනේ. ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔයාගේ කැම ටික තමයි ප්‍රශ්නේ. මං එද්දිත් රෑ 10-11වත් වෙයි. මම මොනාරි හදාගන්න. ඒකෙදි මහ දෙයක් ඈ. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නෙත් හරි. දැන් සුරම්ම යනවද? නෑ නුවන්. එයාට සුරේෂ් යන්න එපා කියනවලු. ඒ මොකද? ඉතින් යා කියලා නැද්ද ඔයත් යාවි කියලා? එයා කියලා මමත් යාවි කියලා. ඒත් සුරේෂ් කැමති නෑ තනියම යනවට. හැබැයි සුරම්මයා නම් ඉන්නේ ආසාවෙන්. පව් නේද? ඔව්වනේ. මටත් හිතට හරි නෑ නුවන්. සුරම්මයා නැතුව යන්නත් මොකද්ද වගේ. ඇයි ඉතින් සුරේෂ් එපා කියන්නේ? මේ ගාලගේ වැඩපළේ යන ට්‍රිප් එකනේ. අනික ගිය මාසේ. සුරේෂ්ලා අපි
දවස් 2ක ට්‍රිප් එකක් ගිහින් ආවේ. මං චුට්ටක් සුරේෂ් එක්ක කතා කරලා බලන්නද? අනේ ලොකු දෙයක් නුවන්. ඔයා කිව්වම නම් සුරේෂ් අහයි. මං එහෙනම් කතා කරලා බලන්නම්. හැබැයි ඉතින් පරිස්සමට ගිහින් එන්න ඕන හොඳද? හෙලෝ සුරේෂ්. පවුලක ස්වාධීනත්වය රැකගන්නේ කොහොමද කියන එක අපිට මනාව ඔබ දැකපු රූප රාමු පෙළ හරහා උගන්වනවා. අපි කුමන ආකාරයේ පවුලක් වුණත්, අපි කුමන මට්ටමේ පවුලක් වුණත්, අඹුසැමියන් කුමන රැකියාවක් කරත් අපි හැමෝම අපේ නිදහසට කැමතියි. පවුලක අඹුසැමියන් දෙදෙනා එකිනෙකාට ලබා දෙන නිදහස ඒ දෙදෙනාගේම සෞඛ්‍ය දියුණු කරනවා විතරක් නෙමෙයි. ඒ දෙදෙනාගේම බැඳීම ශක්තිමත් කරනවා. ඔබ දැකපු රූප රාමු පෙළේ සුරම්මට ඒ නිදහස තිබ්බේ නැහැ. සුරම්මගේ ජීවිතේ සතුට අද කොයි වගේ වෙලාද? නමුත් අචලට ඒ නිදහස තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් ලැබුණා. ඔබට හිතුනේ නැද්ද? අචලගේ පවුල, අචලගේ අඹුසැමි සම්බන්ධතාවය මීට වඩා ශක්තිමත් වුණා. සෑම විවාහක යුවලක්ම විවාහයට පෙර විවාහය ගැන ඊටාම සතුටෙන් තමයි බලන්නේ. ඒ පිළිබඳව සිහිනමවන. ඒ වගේම ඉතා සතුටෙන් ඒ පිළිබඳ අදහස් වමාරු කරගන්න. නමුත් සමහර වෙලාවට විවාහයෙන් පසු කල්යත්ම සමහර අයගේ මුහුණුවල තිබෙන මේ සතුට මොකද්ද වෙන්නේ? මේ සතුට හැම පවුලක මේ ආකාරයෙන්ම රැඳී තිබෙනවා. මෙන්න මේ පිළිබඳව අපි සිතිය යුතු නැද්ද? හැබැයි පවුලක සතුටත් මේ විවාහයේ අභියෝග, විවිධ අභියෝග සමග ඉහළ පහළ යන අවස්ථාවේ මතයි. දුම්මැටි හා මද්දසාර භාවිතය පවුලක සෞඛ්‍යයට ඉතා ප්‍රබලව බලපාන. ඒ පැති ගණනාවකින් බලපාන්න පුළුවන්. දුම්මැටි සහ මද්දසාර වලට ස්වාමි පුරුෂයෙක් මගින් විනාශ කරන අති මහත් මුදල පවුලක සංවර්ධනයට තිබූ මුදලක් වෙන්න පුළුවන්. ඒ පවුල දරිද්‍රතාවයේ ගැටලුවට මුහුණ දීපු පවුලක් නම් මේ දුම්මැටි මද්දසාර මුදල ඒ පවුලට ප්‍රබල ලෙස බලපාන්න පුළුවන්. එපමණක් නෙවෙයි. දුම්මැටි මද්දසාර භාවිතා කරන ස්වාමි පුරුෂයෝ බොහෝ වෙලාවට විවිධ හැසිරීම් රටා පෙන්නනවා. ඒ හැසිරීම් රටාවල ප්‍රතිඵලයක් විදිහට බොහෝ පවුල් අපායවල් බවට පත් වෙලා තියෙනවා. ප්‍රචණ්ඩකාරී ස්වාමි පුරුෂයන්, ගෙදර සමාජිකයන් දකින්න කැමති නැති ආකාරයේ තාත්තලා, ගෙදර අහිංසක දරුවෝ සහ භාර්යාව හිංසනයට ලක් කරන තාත්තලා, ස්වාමි පුරුෂයෝ මේ දුම්මැටි මද්දසාර භාවිතය නිසා අපිට ඇතිවන ප්‍රතිඵලයක්. එපමණක් නොවේ. පවුලක තියෙන බැඳීම, පවුලක සමාජිකයන්ගේ තියෙන බැඳීම, සුරක්ෂිත භාවය, විශේෂයෙන්ම දරුවන්ගේ සුරක්ෂිත භාවය මේ දුම්මැටි හා මද්දසාර භාවිතයත් එක්ක නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පවුලේ සතුටට ඉතාම වැදගත් පවුලේ හැම දෙනාගේම රසාස්වාදය. පවුලේ විවිධ අයට විවිධ රසාස්වාදයන් තියෙන්න පුළුවන්. අපි රසාස්වාදයන්ට ගරු කරන්න ඕන වගේම දරුවෝ, අම්මා, තාත්තා මේ සෑම දෙනාගේම රසවින්දනය, මේ රසාස්වාදය ගැන අපි අවදි වෙන එක වගේම ඒ හැමෝන්ගේම රසවින්දනය, රසාස්වාදය ආරක්ෂා වන ආකාරයට, ඒ අයගේ රසවින්දනය, රසාස්වාදය ලැබෙන ආකාරයට කටයුතු කිරීම පවුලක් වශයෙන් ඉතා වැදගත්. අපිට ඉතා කුඩා මුදලක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් රසවින්දනය, රසාස්වාදය දිනු කරගන්න මුදල් අදාළ වෙන්නේ නැහැ. ඔබට මතක ඇති අපි හඳුනගත්තා පවුලක සතුටට බලපාන වැදගත් සාධකයක් විදියට දැනෙන ලෙස ආදරය කිරීම. දැනෙන ලෙස ආදරය කිරීම වගේම මේ ආදරය දැනෙන ආකාරයට අනිත් පුද්ගලයාට මේක sannivedanaya වීමත් ඉතා වටිනවා. අපි මදක් මෙම රූප රාමු දෙස බලා නැවත ඒ පිළිබඳව කතා කරමු. ශාව කුමාරයාගේ හැඩ අපි කවදත් හැඩයා මේ ඒක නෙමෙයි. ඔයාට අද දවස මතකද? අද
මම 25. එහෙම නෙමෙයි අනේ. විශේෂ දෙයක් මතකද? දෙවන ලෝක යුද්ධ පටන් ගත්තෙත් අද වගේ දවසක නේද? එතකොට රෝමේ ගිනි ගත්තෙත් අවුරුදු ගානකට කලින් අද වගේ දවසක් කියලා තමයි මතක. යන්නානේ. ඔයාට හැමදේම විහිළු. ඔබ නම් මාධවී. ඔබ කුමක් කරාවිද? බෑගය හැර මේ තෑග්ග කාටද කියලා විවෘතව අහන්න. එසේ නැත්නම් සම්පූර්ණයෙන් මවුලකට පත් වෙලා ලොකු ගැටුමක් ආරම්භ කරයිද? මේ මට අදාළ තෑග්ගක් නෙමෙයි. මේ වෙන කාට හරි ගත්ත තෑග්ගක්. දැන් මට මේක අහු වුණා කියලා හිතට දුක අරගෙන පැත්තකට වෙලා ඒ දුකින්ම තැවෙමින් ඉඳීද? එහෙම නැත්නම් අපි කවුරුත් නොහිතන ප්‍රතිචාරයකට යාවිද? අපි ඉතිරි රූප රාමු පෙළත් නරඹා අපි මේ පිළිබඳව කතා කරමු. මොකද්ද සුනිල්? ඒක මට දෙන්න. ඒක මගේ බඩුවක්. ඔයාට මොකටද? ඇයි? මට කියන්න බැරි දෙයක්ද? කියන්න බැරිමත් නෑ. එහෙනම් S2 වහගන්නකෝ. ඔයා හදන්නේ ඒක හංගල මාව රවට්ටන්න. අයියෝ ඉතින් මාධවි කිව්වම S2 වහගන්නකෝ. ෂා ලස්සන වොච් එකක්. බොරුවට නේද S2 වහන් හිටියේ? Happy birthday මාධවි. සුනිත්. මගේ උපන්දිනේ ඔයාට මතක තිබ්බ එකම මට ඇති. මට හරි සතුටුයි සුනිත්. මේ ඉතින් ඔයාගේ උපන්දිනේට මට මොනවද දෙන්නේ? මම ඔයා අසම දෙයක් හැදුවා. මොනවද? කිරිබත්. ඔබ සිතූ දේද සිදුවනේ. බොහෝ පවුල්වල මෙවැනි සිදුවීම් තා විශාල ගැටලු බවට පත් කරගන්නවා අපි දැකලා තිබෙනවා. පවුලක දෙදෙනෙක් අතර තියෙන බැඳීම ශක්තිමත් කරන ඉතා වටින දෙයක් තමයි දැනෙන ආදරය කරන එක. සුනෙත් ඉතා කුඩා ත්‍යාගයක් Tamanගේ භාර්යාව වන මාධවීට උපන්දින තෑග්ගක් ලෙස ලබා දීලා මාධවීව සතුටට පත් කරා. නමුත් ටිකක් වෙනස් ආකාරයකට. දැන් උපන්දිනයකට තෑගි දෙන එක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. අපි හැමෝටම උපන්දින වලට තෑගි දෙන්න පුළුවන් තරම් ආර්ථික වටිනාකමක් වත්කමක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. නමුත් කිසිදු ආර්ථික හයියක් නැති අයට පවා ඉතා කුඩා ත්‍යාගයක් හෝ එහෙම නැත්නම් යම් කිසි සැලකීමක් ආදරය ප්‍රකාශ කිරීමක් කරන්න මේ දිනේ යොදා ගන්න බැරිද? දැනෙන්න ආදරය කරනවා යනු වස්තු ලබා දීමම නෙවෙයි. අනිත් පුද්ගලයාට තමන් ආදරය කරන බව දැනෙන්න සැලැස්වීම. එය පවුලක අඹුසැමි සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට මහඟු පිටිවහලක් වෙනවා. පවුලක අඹුසැමියන් අතර තිබෙන ආදරය ප්‍රධාන සාධක 3ක් මත තීන්දුව වෙනවා. මේ ප්‍රධාන සාධක 3 වන්නේ ඇඟැලුම්කම, කැපවීම සහ රාගය. ඇඟැලුම්කම කියන්නේ මොකක්ද? ඇඟැලුම්කම කියන්නේ අඹුසැමියන් දෙදෙනා අතර තිබෙන සිතින් ඇති වී තිබෙන මේ බැඳීම. ඒක ආදරයට තරගෙනවා.
කැපවීම කියන්නේ මේ ආදරය පවත්වාගෙන යාම සඳහා අඹුසැමියන් විසින් දරන මහන්සිය. රාගය පවුලක විවාහයක ආදරයට අවශ්‍ය තවත් වැදගත් දෙයක්. ඒ තමයි ලිංගිකව දෙදෙනා කෙතරම් දුරට තෘප්තිමත් භාවයට පත් වෙනවද, තෘප්තිය පවත්වාගෙන යනවද කියන එක. මේ ලිංගික සම්බන්ධතාවයට විවාහයෙන් පසු, විශේෂයෙන්ම විවාහයෙන් පසු කල්යත්ම ලැබෙන තැන අඩු වෙන්න පටන් ගන්නවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ ලිංගික සම්බන්ධතාවය කියන්නේ විවාහ වූ මුල් දිනවල, එහෙම නැත්නම් අඹුසැමියන් තරුණ කාලේ කළ යුතු, සතුටු විය යුතු හැසිරීමක් විදියට. නමුත් ඔබ දන්නේ නැතුව ඇති ලිංගික සම්බන්ධතාවයට වයස් භේදයක් නැහැ. ලිංගික සම්බන්ධතාවය කියන්නේ පවුලක දෙදෙනාගේ අඹුසැමි සම්බන්ධතාවය ශක්තිමත් කරන ඉතා වැදගත් බැඳීමක්. එක් වයස්වලදී අපි ඒ ලිංගික සම්බන්ධතාවය පවත්වාගෙන යා යුතු ආකාරයේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ ලිංගික සම්බන්ධතාවයේ උපරිම තෘප්තිමත් භාවයෙන් දෙදෙනාම තෘප්තිමත් වන ආකාරයට සංවර්ධනය කර ගැනීමෙන් පවත්වාගෙන යන්නේක අඹුසැමියන් දෙදෙනෙක්ගේ වගකීම. අඹුසැමියන් අතර මේ ලිංගික සම්බන්ධතාවය යහපත් එකක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක මම බලමු. විශේෂයෙන්ම අලුත විවාහපත් ඔබ සැම විවාහ දිවියේ මුල් දින සිටම මේ පිළිබඳව උනන්දු වීම, මේ පිළිබඳව දැන ගැනීම, මේ පිළිබඳව ක්‍රියාත්මක වීම වැදගත් කියලා අපි හිතනවා. ලිංගික සම්බන්ධතාවයකදී ප්‍රවේශය කියන එකවත් ලිංගික සම්බන්ධතාවයේ ආරම්භ කිරීම ඉතා වැදගත් සම්දිස්ථානය. අපේ බොහෝ දෙනෙක් ගැටලුවක් මතු කරගන්න තැනක් තමයි මේ ලිංගික සම්බන්ධතාවයට ප්‍රවේශ වෙනකොට අපේ එදිනෙදා ජීවිතයේ තියෙන විවිධ ප්‍රශ්න, ගැටලු, ළමයාගේ ටියුෂන් පන්තියේ මුදල්, ගෙදර ආර්ථික තත්ත්වය, හෙට දවසේ කරන්න තියෙන වැඩ කියන මේ සියලු ප්‍රශ්න ඔළුවේ තියාගෙන තමයි මේ හැසිරීමටත් පෙළඹෙන්නේ. නමුත් මතක තියාගන්න, ඔබේ ඔළුවේ ඔබ ඇති කරගෙන තියෙන මේ ගැටලු ඔබේ ලිංගික සම්බන්ධතාවය දුර්වල කරන්න, යථෘත්මත් නොවන එකක් බවට පත් කරන්න බලපාන්න පුළුවන්. අපි හැමෝටම ප්‍රශ්න තිබෙනවා. සහ අපි දන්න දෙයක් තමයි මේ ප්‍රශ්න වලින් තොරන් වෙන දවසක් අපේ ජීවිතේ නැහැ. ඒ නිසා ඔබේ ලිංගික සම්බන්ධතාවය ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව සමග ආරම්භ කිරීමට පෙර ඔබේ ප්‍රශ්න සියල්ලම පසෙකින් තබා ඔබ එන්න. ඒ ප්‍රවේශයේදී ඔබ දෙදෙනාගේ ජීවිතයේ අතීතයේ තිබෙන විවිධ සෙනෙහබර අවස්ථා මතක් කිරීම, ඒ අවස්ථා පිළිබඳව කතා කරමින් මේ ප්‍රවේශය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අමතක කරන්න එපා, ඔබ දෙදෙනා මේ ලිංගික සම්බන්ධතාවය කෙරෙහි ඉතා සතුටු, ඉතා ධනාත්මක ආකල්පයකින් සිටීම වැදගත්. බොහෝ ලිංගික සම්බන්ධතා ගැටලු සහගත වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි මේ අඹුසැමියන් දෙදෙනා අතර සංනිවේදනය දුර්වල වීම. මේකට එක හේතුවක් තමයි අපිට අපේ ලිංගික සම්බන්ධතාවයන් පිළිබඳව අදහස් බෙදාගන්න නිසි වාංමාලාවක් නැතිකම. දෙදෙනාගේ තෘප්තිමත් භාවය ගැන අනිකාගෙන් දැනගන්නේ කෙසේද? අනිකාගේ ලිංගික හැසිරීමට අදාළව මොන වගේ ගැටලු තියෙනවද? ලිංගික සම්බන්ධතාවය පිළිබඳ අනිකාගේ අදහස කුමක්ද? මෙන්න මේ දේවල් පිළිබඳව විමසා බලන්න බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් වන්නේ අපිට වාග්මාලාවක් නැතිකම. අනිත් හේතුව තමයි අපේ සංස්කෘතියේ තුල අපි හැදිලා තියෙන ආකාරය අනුව එවැනි දෙබසක් ඇති කර ගැනීමම අපි සලකන්නේ නොකළ යුත්තක් විදියට. ඒ නිසා අපිට මේ ලිංගික සම්බන්ධතාවය දියුණු කරගන්න නම් ඒ පිළිබඳව අනිකාගේ අදහස් දැන ගැනීමට උත්සාහ කිරීම වටිනවා. ඒ වගේම තමයි දැන් මෙසේ මේ අපි ඇති කරගන්න ලිංගික සම්බන්ධතාවය ඒකාකාරී නොවීමට සහ නිරන්තරව සංවර්ධනය කරගැනීමෙන්, පෝෂණය කරගැනීමෙන් දියුණු කරගන්නට එහි විවිධත්වයක් ඇති කර ගැනීම ඉතා වැදගත්. මේ පිළිබඳව ඔබට දැනුම අඩු නම් ඔබගේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ඒ වගේම ඔබගේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා
හමු වෙලා ඔබට මේ පිළිබඳව ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒ සමගම අපේ පවුලේ සතුට අපේ පවුලේ දියුණුව යන හැඟීමෙන් යුතුව අඹු සැමියන් වශයෙන් ඔබ දෙදෙනාම ප්‍රගුණ කළ යුතු තවත් ගුණාංග කිහිපයක්ම අප මතු කරන්න කැමතියි. දිනිති සහ චතුරගේ මේ කතාව ඔබට මෙවැනි ගුණාංග කිහිපයක් පිළිබඳව ඇස් අවදි කරන්න සූදානමින් සිටිනවා. ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් මේ වෙලාවේ. ඔෆිස් එකේ ඉඳ දන්නෙත් නැහැ. හෙලෝ. අනේ අක්කේ චතුර නම් වැඩට යන්න ලෑස්ති වෙනවා අක්කේ. ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඒ මොකද එකපාරටම? ඇත්තද අක්කේ? හරි මං චතුරට කියන්නම්කෝ. ඔයා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. අපි ඉක්මනින් මෙන්න. හරි. පරිස්සමෙන්. චතුර ලොකුවක කෝල් කළා. මොකක් හරි අවුලක්ද දිනිති? මේ නෑ ඔයාලගේ අම්මා හදිස්සියෙම අසනීප වෙලා හොස්පිටල් නවත්තලා. අම්මා කොහමද හදිසියෙම අසනීප වුනේ? ගොඩක් අමාරුයිලද? අක්කා දැන් ඉස්පිරිතාලේද? ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වෙලා ඒකයි ඉස්පිරිතාල නවත්තලා තියෙන්නේ. ඒ වුණාට බය වෙන්න දෙයක් නෑ කිව්වලු. අක්කා දැන් ගෙදර ඇවිල්ලා ආයෙත් දවල්ට බලන්න යනවා කිව්වා. ඔයා බය වෙන්න එපා චතුර. අම්මට ඉක්මනට සනීප වෙයි. මම මේ කල්පනා කරේ දිනදී අද මට කොහොමදවත්ම නිවාඩුවක් දාගන්න බැරි වෙනවනේ. අද වැඩ නොගියොත් ඉතින් මාර ලඩක් වැඩෙන්නේ. අර අලුත් වැඩේත් පටන් ගන්නවා කිව්ව අද නේද? ඔව්. ඒකත් හරියටම අදනේ. දැන් මොකද කරන්නේ දීදී? අපි කොහොමද අම්මා බලන්න යන්නේ? මට තේරෙනවා චතුර. අපි මෙහෙම කරමුද? මං අද නිවාඩුවක් දාලා අම්මා බලන්න යන්න. ඔයා වැඩ ඇරිලා හෙට එන්නකෝ. අද රාට අපි එනවතිමු. හෙට කොහොමත් නිවාඩු දවසනේ. ඒ අදහස නම් හොඳයි තමයි. ඒත් ඔයා කොහොමද තනියෙන් යන්නේ? මං ත්‍රිවිල්ලක් කරන් යන්නම්. දැන් කොහොමත් උයලානේ තියෙන්නේ. මං අම්මට කෑමෙහිකුත් අරගෙන මෙහෙමම ඉස්පිතාලේ යන්න. ඊට පස්සේ අක්කත් එක්කම ගෙදර යන්න පුළුවන් නේ. එහෙමත් කරමු එහෙනම්. ඒත් ඔයාට නිවාඩුවක් ගන්න එක ප්‍රශ්නයක් නෙමෙයිද? මං නිමේෂට කියන්නම්කෝ මගේ පැත්තත් එක්ක බලන්න කියලා. ඉන්නකෝ. මං දැම්මම ඔෆිස් එකට කෝල් එකක් දාලා කියන්නම් අම්මට සනීප නැහැ කියලා. ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඔයාට ගොඩක් පින්දින්ති. මට මේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටියේ. අනික මේ වෙලාවේ අපි නොගියොත් අක්කලා වුණත් වරදවලා හිතයි. ඕක මොකද්ද චතුර? ඔයාගේ අම්මා කියන්නේ මගේත් අම්මා. ඉතින් ඒ ආසනීප වුණාම බලා ගන්න එක මගේත් යුතුයකම. අනික මට මේ වගේ හොඳ පුතෙක් හදලා දුන්න අම්මව ආසනීප වුණාම බලන්න නෑ ඉන්න පුළුවන්ද? ඔයා දැන් ඕවා ගැන හිතන්නේ නැතුව වැඩ ටික කරගන්නකෝ. හොඳයි එහෙනම්. මම අද ටිකක් කලින් එන්නම්කෝ. ඔයා මට අම්මව බලපු ගමන් කෝල් එකක් දෙන්න. දැන් එහෙනම් මාත් ලෑස්ති වෙන්න. එතකොට මටත් ඔයත් එක්ක පාට යන්න පුළුවන් නේ. ස්වාමියා තනි පුද්ගලෙක් වෙන්න පුළුවන්. භාර්යාව තනි පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් අපි අමු සැමියන් ලෙස ජීවත් වෙන්න තීන්දුව කරායින් පස්සේ අපි හවුලක්. අපි පවුලක්. ඒ වගේම තමයි අපිට අපේ පවුලුත් තිබෙනවා. ඒතර මේ පවුල් දෙක සමග අපි කටයුතු කරද්දී
අපේ යන හැඟීමෙන් කටයුතු කිරීම පවුලක සතුට සුහදත්වය යහපැවැත්ම වර්ධනය කරනවා. ඒකෙදි ඉතාමත් වැදගත් දෙයක් තමයි අපේ පවුල් පිළිබඳව අපි එකඟත්වයෙන් තීරණ ගැනීම. සමහර අවස්ථාවල පුතෙක් වශයෙන් තමන්ගේ ස්වාමියාට තමන්ගේ පවුලට ඉටුවිය යුතු යුතුකම් ඉටු කර ගැනීමට අසීරු අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේම තමයි දුවක් වශයෙන් භාර්යාවට තමන්ගේ පවුලට යම් කිසි යුතුකම් ඉටු කර ගැනීමට අසීරු අවස්ථාවල් එන්න පුළුවන්. එවැනි අවස්ථාවල අපි මෙන්න මේ චතුරාර්ය දිනිති වගේ ක්‍රියා කරන්න පුළුවන් නම් අපේ පවුලකටවත් දැනෙන එකක් නැහැ. අපි අපේ පවුලෙන් අයින් වෙලා කියලා. මෙන්න මෙසේ ඔබ දෙදෙනාගේ පවුල සුන්දර යහපත් පවුලක් බවට පත් කර ගැනීමේදී ඔබ දෙපළම ප්‍රගුණ කළ යුතු අනිකුත් ගුණාංගද තිබෙනවා. විශේෂයෙන්ම එකිනෙකාගේ නිදහසට ගරු කරන එක අඹුසැමියන් වශයෙන් අලුතින් උගත යුතු ශිල්පයක් බවට මද පත්ව තිබෙනවා. බොහෝ වෙලාවට අපේ සමාජයේ කාන්තාව දකින්නේ පිරිමියාට දෙවෙනි කෙනෙක් විදියට. මේක ඉතා වැරදි ආකල්පයක්. ඒ වගේම තමයි අපේ සාම්ප්‍රදායික සමාජයේ කාන්තාව සෑම විටම පිරිමියාට යටින් පිරිමියාගේ අධීක්ෂණය යටතේ පිරිමියාට අවශ්‍ය ආකාරයට කටයුතු කළ යුතුය යන හැඟීමක් ජනිත වෙලා තිබෙනවා. මෙන්න මෙවැනි ආකල්ප නිසා බොහෝ වෙලාවට බොහෝ ස්වාමි පුරුෂයන් තමන්ගේ භාර්යාවට ලබා දෙන නිදහස සීමා කරලා තියෙනවා. ඒකේ සමහර ලාට තියෙන අරමුණ තමයි මේ භාර්යාව නිදහස භුක්ති විඳින්න දන්නේ. එහෙම නැත්නම් භාර්යාවට තනියෙන් දේවල් කරගන්න බෑ. මේ කාන්තාවක් නිසා මෙයා දන්නේ නැහැ කොහොමද මේ සමාජයේ මේ දේවල් එක්ක ගැටිලා දේවල් කරගන්නේ කියලා. පිරිමි අපි නම් මේ දේවල් හොඳින් දන්නවා. එහෙම නැත්නම් භාර්යාවට හැම විටම පිරිමියාගෙන් යම්කිසි නිර්දේශ උපදේශ අවශ්‍ය දේවල් කරගන්න මෙයාට තනියෙන් මේ දේවල් කරගන්න බෑ. වැනි හැඟීම් වැනි අදහස් වලින් මේ අනිකාගේ නිදහස සීමා කරනවා. මතක තබා ගන්න නිදහස සීමා වූ කෙනෙක්ගේ යහපැවැත්ම විශේෂයෙන්ම මානසික යහපැවැත්ම බිඳ වැටෙනවා. ඒ හරහා සතුට බිඳ වැටෙනවා. ඒක අවසානයේ පවුලේ සතුට බිඳ වැටීමට බලපානවා. අනේ බැවින් අනිකාගේ නිදහසට ගරු කිරීම වගේම අනිකාගේ හැඟීම් තේරුම් ගැනීම සහ හැඟීම් වලට සවන් දීම එවත් සහකම්පන පවුලක තියෙන පිළිවෙල පිරිසිදුකම ඒ පිළිබඳව දෙදෙනාම උනන්දු වීම අනිකාට හොඳින් සවන් දීම සහ නිතර දෙදෙනා සමග අදහස් සූමාරු කර ගැනීම වගේ දේවල් මේ පවුලක තියෙන බැඳීම වගේම පවුලක තියෙන යහපත් භාවය ආරක්ෂා කරනවා. මේ පිළිබඳව තවදුරටත් සිතා බලන්න සුලභ එදිනෙදා සිදුවීමක් දිහා අපි බලමු. නාමල් කෑම ලෑස්ති. ඇඟ හොදගෙන ඉවර නම් එන්න. අද නම් හොඳටම බඩගිනි. මෙච්චරද? ඔව්. ඇයිද මාළු හැදුවේ නැද්ද? එළවලුත් එක විතරක් කන්න පුළුවන්ද? එක දවසක් මාළු කෑවේ නැහැ කියලා මැරෙන්නේ නැහැ. අඩු ගානේ කරවල කෑල්ලක්වත් නැද්ද? මෙහෙම කන්න පුළුවන්ද මිනිස්සෙකුට? තියෙන දේවල් තමයි මේ හදලා තියෙන්නේ. නැති ඒවා මං කොහෙන් හොයන්නද? අපෝ මෙලෝ රහන්නේ. හම්බ කරන එක හරියට මසක් මාළුවක් එක බට්ටියක්වත් කන්න නැහැනේ මිනිස්සෙකුට. ඔයා හම්බ කරන්නේ සල්ලි මිසක් මස් මාළු නෙවෙයිනේ. අද මාළු ගන්න මාළුකාරයා ආවේ නැහැ. එහෙනම් මට කෝල් එකක් දෙන්න තිබුණානේ. එහෙනම් මං ගේනවනේ එනකොට. උයලා දෙනෙක් කන්න බැන්න නිකන් ඉන්න. මං කනවා. මේ කුමාරී මගේ කේන් කවුස්ස කන්න එපා. ඔයා හොඳටම දන්නවා මට මාළු නැතුව කන්න බෑ කියලා. එහෙම දැනගනත් අඩුම ගානේ කරවල කෑල්ලක්වත් හදලා නැති එකෙන් පේනවත් තියෙන සැලකිල්ල. හදලා තියෙන්නේ Tamanට කන්න පුළුවන් දේවල්නේ. එහෙනම් ඉතින් කණ එකයි තියෙන්නේ ඔක්කොම.
මට එපා. දැන් ඔබ දුටු සිදුවීම බොහෝ පවුල්වල අපි දකින එක්තරා ගැටලුකාරී අවස්ථාවක්. මේකට හේතුව වන ප්‍රධාන දෙයක් තමයි අපි අදහස් එකිනෙකා සමග බෙදා ගන්නකොට අපේ හැඟීම් ගැන අවදි වෙන්නේ නැතුව හැඟීම් ඔස්සේ අපි අදහස් ප්‍රකාශ කරන්න යාම. අපිට මීට වඩා හොඳ විදියක් නැද්ද මේ ගැටලුව බේරගන්න? අපිට මීට වඩා වෙනස් ආකාරයකට මෙවැනි අවස්ථාවකට ප්‍රවේශ වෙන්න බැරිද? අපි දැන් ඒක ඉගෙන ගන්න. නාමල් කැමල ඇස්ති ඇඟ හොදගෙන ඉවර නම් එන්න. තොත්තටම බඩගින්න. අද මස් මාළුවේ මොකුත් නැද්ද කුමාරී? හරි වැඩේනේ නාමල්. අද මාළු බයිසිකල් එකක්වත් ආවේ නැහැ. වෙනදාට 10 විතර වෙනකොට 3-4 දෙනෙක් මේනවනේ. ඒ හින්දා මං කලින් අරන් තියාගත්තෙත් නැහැ. ඒකත් එහෙමද? කරවල කැල්ලක් බිත්තරයක්වත් තිබුණ නැද්ද? ඒ මොනවත් නෑ නාමල්. කරවල ඉවර වෙලත් දැන් සතියක් විතර වෙනවා. අදට ඔහොම කමු. අපරාධේ. ඔයා මට කෝල් එකක් දුන්නා නම් එන ගමන් අරන් එන්න තිබුණා. මට ඒක නිකමටවත් මතක් වුණේ නෑ නාමල්. මේක හරියන්නේ නැහැ කුමාරී. අපි ඊට පස්සේ සතියකට හරියන්න මස් මාළු කරවල ටිකක් ගෙනල්ලා තියාගමු. ඔයා දන්නවනේ ඉතින්. එහෙම දෙයක් නැතුව මට කෑවත් නොකෑවා වගේ කියලා. අපි ඊට පස්සේ එහෙම කරමු. ඒක නම් හොඳ අදහසක් තමයි. සාමාන්‍ය වැඩිපුර කැවෙන්නේ මාළු නිසා අපි මාළු ටිකක් වැඩිපුරයි මස් ටිකකුයි ඉරිදට ගෙනත් තියාගමු. කරවල නම් කල් තියාගන්න පුළුවන් නිසා ටිකක් වැඩිපුර ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. බිත්තරත් 10ක් විතර තිබුණාම ඇති. ඔයානේ දන්නේ ගෙදරට අවශ්‍ය කරන ප්‍රමාණය මොනවද කියලා. ඒක නිසා ඔයා බලලා ලිස්ට් එකක් හදාගන්න. අපි ඉරිදට දෙන්නත් එක්කම ගිහිල්ලා අරගෙන එමු. කලින් ඕක මතක් වුණේ නෑනේ. එහෙම කරන එක පර්ස් එකටත් ගුණයි. මේ මොනවා වුණත් කුමාරී ඔයාගේ කැම ටික නම් හරිම රසයි. කියලා වැඩක් නැහැ. බොහෝ පවුල්වල ගැටලු ඇතිවීම ස්වභාවිකයි. පවුල් ජීවිතයකදී අපේ විවිධ හැලහැප්පීම් විශේෂයෙන්ම අපේ පවුල තුල වගේම මේ බාහිර සාධක ගණනාවක බලපෑම ඔස්සේ අපි විවිධ ආතතින්ට ලක් වෙනවා. ඒතර එවැනි අවස්ථාවල ඇතිවෙන ගැටලු විසඳා ගැනීමේදී අපි හරි ක්‍රමයක් දන්නවා නම් ඒ ගැටලු විසඳා ගැනීම සඳහා අපි දැන් ඔබ දුටු ආකාරයට දියුණු ප්‍රවේශයක් අනුගමනය කරනවා නම් අපිට අපේ පවුල් මීට වඩා සුන්දර දැන්කමට පත් කරගන්න පුළුවන්. එහෙනම් අපි මදක් බලමු. මේ පවුලක් තුල ඇතිවන ගැටලු විසඳා ගන්න, ඒ ගැටලු අවම කරගන්න අපිට කුමන ආකාරයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියලා. මේකෙදි ඉතා වැදගත් දෙයක් තමයි අඹු සැමියන් වශයෙන් ඔබ දෙදෙනා තුලම තිබෙන විවිධ අඩුපාඩු පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් කටයුතු කිරීම. අඹු සැමියන් වශයෙන් මෙතන සිටින්නේ දෙන්නෙක්. මේ දෙදෙනා වෙනස්. අපි සමහර ලාවට ආදරය කරන කාලේ නම් සඳහන් කරනවා අපි දෙදෙනා 100%ක් සමානයි කියලා. නමුත් මතක තියාගන්න කිසිදු පුද්ගලයෝ දෙදෙනෙක් 100%ක් සමාන වන්නේ නැහැ. විවාහය තුල ඔබට මෙන්න මේ අසමානකම් සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දෙදෙනෙක් අතර අසමානකම් තිබීම බොහොම ස්වභාවික දෙයක්. නමුත් අපි ඉගෙන ගත යුතු දේ තමයි මේ අසමානකම් වලින් පෞද්ගලික ජීවිතයට ඇතිවන බලපෑම අවම කර ගැනීම. ඒ නිසා අපේ දුර්වලතන් ගැන අවබෝධයෙන් කටයුතු කරන අතර අපි හැඟීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරය, අපේ සිතුවිලි, එකිනෙකාගේ ආකල්ප මේ පිළිබඳව අපි අවදියෙන් කටයුතු කිරීමෙන්
මේ ගැටලු බොහොමයක් අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අඹුසැමියන් වශයෙන් අපි ඉගෙන ගන්න ඕන හිතකර ලෙස අපි අදහස් වමාරු කරගන්නේ කොහොමද කියලා. බැන වදිමින් විවිධ පරුෂ වචන භාවිතා කරමින් කෑකොස්සන් ගසමින් තව කෙනෙක්ට අපහාස වන ආකාරයට වගේම සමහර අවස්ථාවල ශාරීරිකව පීඩා කරමින් මේ ගැටලු විසඳා ගැනීමට උත්සාහ කරන්නේ එක්කෝ මේ පිළිබඳ අවබෝධයක් නැති කමින් කටයුතු කරන පිරිස්. එහෙම නැත්නම් ඇත්තටම අඥානය. ගැටුමක් ඇතිවන ක්‍රමයක් තිබෙනවා. ගැටුමක් ඇතිවිය හැකි රටා තිබෙනවා. ඒ වගේම තමයි මේ ගැටුම ඇති වුණයින් පස්සේ ඒ උත්සන්න වෙන්න පුළුවන් රටාවක් තියෙනවා. ඒ නිසා ඊටාම වැදගත් අඹුසැමියන් වශයෙන් මේ එකිනෙකා හඳුනා ගැනීමේදී අප දෙදෙනා අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් රටා පිළිබඳව සංවේදී වෙන එක. ඒ පිළිබඳව ඇහැ ගහගෙන සිටී. ඒ වගේම තමයි ඇතිවෙච්ච ගැටලුවක් උත්සන්න වෙන්න නම් දෙදෙනාගේ හැසිරීම, දෙදෙනාගේ සිතුම් පැතුම් හරහා ඒ උත්සන්න වෙන්න පුළුවන් ආකාරය සහ රටාව හඳුනාගෙන සිටීම ඉතා වැදගත්. ඒ පිළිබඳව ඔබට කලින්ම සංවේදී වෙන්න පුළුවන් නම් ගැටුම් ඇති වෙන්න පෙර සහ ඇතිවෙච්ච ගැටුමක් උත්සන්න වෙන්න පෙර ඔබට ඒ ගැටුමේ බලපෑම හෝ ගැටුම අවම කරගෙන නවත්ත ගන්න පුළුවන්. එහිදී විවිධ සලකුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරගෙන සිටීම වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර අවස්ථාවල ස්වාමි පුරුෂයා ප්‍රචණ්ඩාකාරයට හැසිරෙනවා නම් බිරිය ඒට උත්තරයක් දෙන්න ගියොත් එහෙම ස්වාමි පුරුෂයෝ සලකනවා මේ Tamanගේ අභිමානයට කැලලක් කියලා. ඒ නිසා භාර්යාව නිශ්ශබ්ද කිරීම සඳහා මේ ගැටුමක් තවත් ප්‍රචණ්ඩ පැත්තකට ගෙනියන්න පුළුවන්. මම ඉන් අදහස් කරන්නේ ස්වාමි පුරුෂයාගේ සියලු දේවල්ට ඔබ නිශ්ශබ්දව සිටින නෑසූ කන්ව ඇස්කන් පියා සිටින භාර්යාවක් ලෙස කටයුතු කළ යුතු බව නෙවෙයි. නමුත් ගැටුමක් ඇතිවෙච්ච අවස්ථාවක ගැටුම උත්සන්න වෙන්න බලපාන සමහර සාධක අවම කර ගැනීම පවුලක සුබර භාවයට වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ පවුලක ගැටුම් ඇති වෙන්න බලපාන විවිධ හේතු දිහා හැරිලා බලන එකත් වටිනවා. සමහර ගැටුම් වලට හේතුව අඹුසැමියන්ගේම තියෙන විවිධ චරිත ලක්ෂණ. සමහර ගැටුම් ඇති වෙන්න හේතු වෙන්නේ බාහිර පරිසරය. යාළුවෝ ඔළුවට දාන දේවල්, කාර්යාලයකට වැඩ කරන අය ඔළුවට දාන දේවල්, අරක්කු බොන තැනකට සිටින යාළුවෝ ඔළුවට දාන දේවල්, සහ සමහර වෙලාවට ඔබ නරඹන රූපවාහිනී වැඩසටහන ටෙලිනාට්‍ය තුලින් පවා ඔබට උගන්වන සමහර දේවල් නිසා ඔබේ පවුලේ ගැටුම් ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් වල තමන්ගේ කුඩා කාලයේදී තමන්ගේ පවුලේ ඇතිවෙච්ච ගැටුම් හරහා යම්කිසි බලපෑමක් මේ ගැටුම් වලට එන්න පුළුවන්. පවුල් ජීවිතය කියන්නේ තම සුන්දර තැනක්. අපි හැමෝටම සිහින පවුලක් තිබෙනවා. නමුත් පවුල් ජීවිතයට බලපාන විවිධ සාධක, ඒ වගේම අපි තුලත් තිබෙන විවිධ හැසිරීම් රටා නිසා අන්නේ සිහින පවුල ළඟා කර ගැනීම බොහෝ විට දුෂ්කර කර්තව්‍යයක් බවට පත් වෙනවා. නමුත් ඔබගේ පවුල් ජීවිතය තුළ ඔබට තනිව විසඳා ගත නොහැකි ගැටලු මතුවහොත්, ඔබ යම්කිසි පීඩනයකට පත් වෙලා ඊට උදව් ගන්න ඔබට කවුරු හරි හොයනවා නම්, ඒ ඕනෑම අවස්ථාවක අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඔබ වෙනුවෙන් සේවය සපයන්න සූදානම්. නව දිවියකට පාතබා සිටින මේ ඔබ අඹුසැමි දෙපළට ඔබ දෙදෙනා ප්‍රාර්ථනා කරන ඒ සුන්දර පවුල් ජීවිතය සිහිනයක් නොවි යථාර්ථයක් බවට පත් කරගන්න ඔබ දෙදෙනාට අවශ්‍ය ධෛර්යය, ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා.